समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ධම් සභාවේ වැඩ වාසය කරන අපගේ කල්යාණ මිත්‍ර රාජකීය පඬිත ඉන්ද්‍රහෙණි ධම්මදේව අපගේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුනි අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ මීට පෙර දේශනාවකදී යෝජනා කළ පරිදි අපේ මම හිතන්නේ මගේ මතකයේ හැටියට තුසිතා මෑණියෝ සිහිපත් කරන්නට යෙදුණා මේ කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්නේ නැතුව වාසය කරන විදිහ කියලා දෙන්නේ කියලා. ඉතින් කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න ඕන ආකාරය පිළිබඳව බුද්ධ දේශනාවක් තුළින්ම අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ බුද්ධ දේශනාව කුමක්ද කියලා තමයි අද ඔබට මේ දේශනාව තුළින් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර දේශනාවේ නම තමයි නකුල පිතු සූත්‍රය. සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ පළවෙනි සූත්‍රයේ හැටියට අපිට සලකන්න පුළුවන් මේ නකුල පිතු සූත්‍රය. එතකොට ගෞරවනීය අපගේ පඬිත් හාමුදුරන් සහිතව මේ දහම් සභාවේ සිටින සියලුම පින්වතුන් අද ශ්‍රවණය කරමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන යටකී සූත්‍ර දේශනාවට අනුකූලව ධර්ම කාරණාවන්. තමතර ඔබට ඉදිරියේදී අතිගෞරවනීය අපේ පඬිත් හාමුදුරන් සිහිපත් කරන්නට යෙදුණා. යම් භාවනාමය ස්වරූපයකින් යුක්ත වැඩපිළිවෙලක් සිද්ධ කරමු කියන යෝජනාවක් ඇති වුණා. අද දිනේදී මම මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් ඉදිරි දිනවලදී අපි පවත්වන දේශනාවලදී සහ අනිකුත් වැඩසටහන්වලදී භාවනාවට අනුකූලව යම් යම් කටයුතු සිද්ධ කිරීමට අපි අධිෂ්ඨානයක් ඇති කරගමු. ඉතින් විශේෂයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දවස්වල වැඩ සිටියේ සුසුමාරගිර කියන ප්‍රදේශයේ බේසකලා වනයේ. එතකොට මේ බේසකලා වනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරනකොට බුදුරජාණන් වහන්සේව හම්බෙන්න නකුල පිතු ගෘහපතිතුමා පැමිණියා. එතුමා බුදුරජාණන් වහන්සේ හම්බෙලා වන්දනාමාන කරලා එකත් පසක හිඳගත්තා. එතුමා ටිකක් වයසටපත් වෙච්ච කෙනෙක්, දි รา ගෙපු කෙනෙක්, ක්‍රමානුකූලව වෘද්ධ භාවයටපත් වෙච්ච කෙනෙක්. එතුමා බොහොම අමාරුවෙන් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම දිරපු කෙනෙක්. මම වැඩුණු කෙනෙක්. මම මහල්ලෙක්. ක්‍රමානුකූලව වයසටපත් වෙච්ච කෙනෙක්. ඒ වගේම ගොඩාක් ලෙඩ ඇති කෙනෙක්. මට කැමති දේ මට කරගන්න බැරි කෙනෙක්. ස්වාමීනි අනිත්‍ය භාවය මාගේ ජීවිතය තුළින්ම ප්‍රදර්ශනය වෙන විදිය බලන්න. එලෙස වූ භාග්‍යතුන් වහන්සේ මාහට සුදුසු ආකාරයෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන සේක්වා. මෙසේ රෝගාබාධයන්ට පත්වෙච්ච මාහට ඔබ වහන්සේ සුදුසු ආකාරයකින් සද්ධර්මය දේශනා කරන්න බොහෝ කාලයක් හිතසුව පිණිස පැවැතීම පිණිස කියලා මේ නකුල පිටුතුමා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලන එතුමා කියන ඔබ වහන්සේ දැකීමත් භික්ෂු සංඝයා දැකීමත් මට මහා ප්‍රසාදයක්, මගේ මනසට ලොකු සැනසීමක්. කොච්චර වයසට ගියත්
ලෙඩ දුක් ඇතුව වාසය කරත් ඔබ වහන්සේගේ දර්ශනය මගේ ජීවිතේට ලොකු සැනසීමක්. ඒ නිසා මම කැමති ඔබ වහන්සේගෙන් යම්කිසි ධර්ම කාරණාවක් දැනගන්නට. ඔබ වහන්සේගෙන් සද්ධර්මය තේරුම් ගන්නට මම හරි කැමතියි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කතාවක් මෙතුමට කියලා දෙනවා. ඒව මේතං ගහපති ඒව මේතං ගහපති ආතුරෝ හායං ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝනද්දෝ. මේ ශරීරය මේ ජීවිතය කියලා කියන්නේ රෝගයෙන් පෙළෙන එකක්. ඒක මේක හරියට මේ කය හරියට බිත්තරයක් වගේ. බොහොම සියුම් එකක්. එහෙන් මෙහෙන් වැදුනොත් එහෙම විනාශ වෙලා යන්න පුළුවන් මහා පුදුමාකාර මේ දුර්වල වූ ශරීරයක් අපිට මේ තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මොහොතක් හෝ මේ කය පිළිබඳව කල්පනා කරනවා නම් මං හරි නිරෝගී කෙනෙක් කියලා මට ලේසියකට ලෙඩ හැදෙන්නේ නැහැ. මම රෝගී භාවයන්ටපත් වෙන්නේ නැහැ. මං ගොඩක් දියුණු කෙනෙක් හැටියට යම් කිසි කෙනෙක් මේ කය පිළිබඳව මොහොතක් හෝ වර්ණනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ඒකේ මනසගේ මෝඩකම කියලා. ඒක මෝහයෙන් මුලා වීමේ ප්‍රතිඵලයක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ. එස් බොහෝ වෙලාවට මේ කතාව අපිට උනත් සමහර අය කියන මන්නම් පෙන්නුවා පෙත්තක් අබුනේ මොකද මට ඊයෙන් වෙන රෝගයක් නැහැ කියලා තමගේ නිරෝගී භව පිළිබඳව වර්ණනා කරනවා. ඉතින් නමුත් ඇත්තටම ගත්තාම බුදුරජාණන් වහන්සේ වදාළේ මොහොතක් හෝ තමාගේ නිරෝගී භව පිළිබඳව වර්ණනා කරනවා නම් ඒක ඒ මනුස්සයාගේ තියෙන මෝඩකමක් කියලා. මොකද මේ ශරීරය හරියට බුදුරජාණන් වහන්සේ වදාළේ කුරුළු කූඩයක් වගේ එහෙ මෙහෙ යන කුරුල්ල ඇවිල්ලා බිත්තර දානවා වගේ මේ ශරීරෙත් විවිධ රෝගාබාධ ඇවිල්ලා ලැබුම් ගන්නවා. වැස්සට තෙමුණත් ලෙඩ, අවුවට පිච්චුණත් ලෙඩ, කෑම වැඩි වුණත් ලෙඩ, කෑම අඩු වුණත් ලෙඩ, වතුර අපිරිසුදු වුණත් ලෙඩ, වතුර ටිකේ ප්‍රමාණය අඩු වුණත් ලෙඩ. ඉතින් විවිධාකාර වූ දේවල්, විවිධ දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශරීරය පිළිබඳව යම් කිසි කෙනෙක් මොහොතක් වූ නිරෝගී භාවයෙන් වර්ණනා කරනවා නම් ඒකේ පුද්ගලයාගේ අතිශය මෝඩකමක්. ඒකේ පුද්ගලයාගේ අතිශය වැරදි වැටහීමක්. එහෙම මොහොතක්වත් මේ කය පිළිබඳව වර්ණනා කරන්න බෑ කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා ගෘහපතිතුමනි ඔබතුමා මෙන්න මේ විදිහට හික්මෙන්න. ඔබතුමා මෙන්න මේ විදිහට හික්මෙන්න කොහොමද? ආතුර කායස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति එවං චේතේ ගහපති සික්ඛිතබ්බං. ගෘහපතිතුමනි ඔබ හික්මෙන්නට ඕනේ මේ කය කොච්චර ලෙඩ වුණත්. මොකද මේ කය ලෙඩ වෙන එක ස්වභාවයක්. නමුත් මේ කය කොච්චර ලෙඩ වුණත් මගේ සිත නම් මම ලෙඩ කරගන්නේ නෑමයි කියලා හොඳ අදිෂ්ඨානයක් ඇති කරගෙන වාසය කරන්න කියලා අවවාද කරනවා. බලන්න දැන් අර ඔබ අහපු ප්‍රශ්නයත් ඔබ යෝජනා කරපු දේත් ඔබ බලාපොරොත්තු වෙන දේත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ සූත්‍රය තුල ගෘහපතිතුමාට. එතුමා කියනවා මම ලෙඩෙක් මම දිරපු කෙනෙක් ඔබ වහන්සේලාගේ දැකීමට පැහැදීමක් මේ සංඝයා දැකීමට පැහැදීමක් මට සුදුසු දහමක් දේශනා කරන්න කිව්වා. මට සුදුසු දහමක් පෙන්වලා දෙන්න කිව්වා. මට බොහෝ කාලයක් ඒක හිතසුව පිණිස පවතී කියලා. ඉතින් ඒ අනුව තමයි මෙතුමා කල්පනා කරන්නේ. මේ අනුව මෙතුමා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා සුදුසු දහම දේශනා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ඒකට අදාළව පුංචි අනුශාසනාවක් කරන්නේ. මේ ශරීරයේ කාන්තිම රෝගාබාධ වලට ලක් වෙන සුළුයි බිත්තරයක් වගේ කැඩෙන සුළුයි. වහා වෙනස් වෙන සුළුයි. ඒ වගේම තමයි මොහොතක් මේ කය පිළිබඳව නිරෝගී භාවයෙන් වර්ණනා කරනවා ඒක මෝඩකමක් කියලා දේශනා කළා. ඒ වගේම තමයි කොච්චර කය ලෙඩ වුණත් මේ හිත කියන එක ලෙඩ කරගන්න නැතුව වාසය කරන්න කියලා මේ බුදුරජාණන් වහන්සේ අවවාද කළා. එතනදී මේ ගෘහපතිතුමා බොහොම සතුටටපත් වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා එතුමා ගියා සාරිපුත්ත මහරහතන් වහන්සේ හම්බෙන්න. උන්වහන්සේට වන්දනාමාන කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාව ඉඳගත්තාම සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ගෘහපතිතුමනි ඔබතුමාගේ පැහැ අද හරි ලස්සනයි. හරි ප්‍රසාද ජනනීයයි. ඔබ උනත් හොඳට බලන්න හොඳ දහම් කාරණාවක්. අලුත් දහම් කාරණාවක් ඔබට යම්කිසි අවස්ථාවක අහන්න ලැබුණොත් හිත හරි ප්‍රමෝදයටපත් වෙනවා. අලුත් දෙයක්, තමගේ ජීවිතයට ගැළපෙන දෙයක්, අලුත් දහම් පරයයක්, හිතට දැනෙන දහම් පරයයක් අපිට අහන්න ලැබුණොත් අපේ හිත ඉක්මනට තැම්පත් වෙනවා, සතුටට ප්‍රමෝදයටපත් වෙනවා. ඒක දහමේ තියෙන අපූර්ව අසිරියක්. මේ නකුල ගෘහපතිතුමාට ඒ දේ වුණා. එතුමාට හරි ප්‍රබෝධයක් ඇති වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශරීරය ලෙඩ වෙන සුළුයි.
ඒ පිළිබඳ මොහොතක් වර්ණනා කරන එක මෝඩකමක්. ඉතින් හොඳම දේ තමයි කොච්චර කය ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්න නැතුව හොඳ අවබෝධයෙන් වාසය කරන්න කියන එකනේ වදාළේ. මේකෙන් එතුමා ප්‍රසාදයට පත් වෙලා හිටියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඔබතුමාගේ පැහැ හරි ලස්සනයි. ඔබතුමාගේ හිනාව හරි ප්‍රසාද ජනනීයයි. මට පේන්නේ ඔබතුමාට හොඳ ධර්ම කතාවක් නම් අහන්න ලැබිලා වගේ. බලන්නකෝ ඒක මේ අනුමාන කරන විදිය. මට පේන්නේ ඔබතුමාට හොඳ දහම් කතාවක් නම් ශ්‍රවණය කරන්නට ලැබිලා වගේ කියලා. ඒ වෙලාවේ නකුල පියතුමා කියන එසේ ස්වාමීනි මං ඉස්සෙල්ලම ගියේ භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න. භාග්‍යතුන් වහන්සේ හම්බුණාට පස්සේ මට භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම උන්වහන්සේට මගේ තියෙන දුර්වලකම ගැන කිව්වට පස්සේ උන්වහන්සේ මට මෙන්න මෙහෙම දහමක් දේශනා කරා කියලා එතුමා අහපු ඒ ධර්ම පරයය සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉදිරිපත් කළා. එලයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා අනේ ඔබතුමාට හිතුන්නේ නැද්ද ඔක ටිකක් විස්තර ඇතුව අහගන්න ඕනේ කියලා. අනේ ස්වාමීනි මම මේ විස්තර ඇතුව අහගන්න තමයි මේ ඔබ වහන්සේ ගාවට මේ ආවේ. අර දහම් කතාව ඉතින් ශ්‍රවණය කරලා මෙතෙන්ට ආවේ ඔබ වහන්සේගෙන් මේ දහම් කතාව මේ පැහැදිලි කරගන්න මට ඕනේ විග්‍රහ කරගන්න. ඒකයි මම මෙතෙන්ට ආවේ කියනවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා හරි එන ඔබතුමා අහන්න මම ඒක පැහැදිලි කරලා දෙන්නම් කිව්වා. එතනදී උන්වහන්සේ ලස්සනට මේ සාමාන්‍ය පෘථග්ජනක ස්වභාවය විග්‍රහ කරන බහල ඇති. ඉද ගහපති අසෘතව පෘථග්ජන මේ ලෝකේ ඉන්න අසෘතවත් පෘථග්ජනෙක් සද්ධර්මයේ ශ්‍රවණයට නොපත් ධර්මයේ පිළිබඳ වැටහීමක් නැති අසෘතව පෘථග්ජනෙක් කියන අරියාණන් අදස්සාවේ ආර්යයන් දකින්නේ නැහැ. ඒ වගේම ආර්ය ධම්මසකෝ විද ආර්ය ධර්මයට යා දක්ෂත් නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ ආර්යෝ ධර්මයේ හික්මෙන්ද එයාට පුළුවන්කමකුත් නැහැ විනීත බවකුත් නැහැ. සත්පුරුෂය දකින්නෙත් නැහැ සත්පුරුෂ ධර්මයේ දක්ෂ භාවයකුත් නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මීමක් ඇති වෙන්නෙත් නැහැ. මෙන්න මේ වගේ පෘථග්ජනෙක් මේ ලෝකේ ඉන්නවා. මේ ලෝකයේ තුල පෘථග්ජනෙ ඉන්නවා. මේ පෘථග්ජනය මේ ආර්ය ධමයක් පිළිබඳව සත්පුරුෂ ධමයක් පිළිබඳව එයාලට වැටහීමක් නැහැ. එයාලා මොකද කරන්නේ? මේ රූපය ආත්මයක් හැටියට ගන්නවා. මේ රූපය ආත්මයක් හැටියට ගන්නවා. ඒ වගේම තමයි මේ රූපය ආත්මවත් එකක් හැටියට ගන්නවා. රූපය ආත්මයක් හැටියට ගන්නවා. ඒ වගේම රූපය ආත්මයේ දෙයක් ඒ කියන්නේ ආත්මය තුළ පවතින දෙයක් හැටියට ගන්නවා. ඒ වගේම තමයි ආත්මය තුළ රූපය පවතින බවත් රූපය තුළ ආත්මය පවතින බවත් මේ ආකාරයට හතරක් හරියකින් මේ රූපේ මමත්වෙන් ගන්නවා කිව්වා. ඒතර මේ විදිහට යා රූපය මමත්වෙන් අරගෙන විවිධ ආකාරයෙන් එක්ක එයා රූපේ මම කියලා ගන්නවා නැත්නම් මේ රූපේ සකස් වෙලා තියෙන මේ ආත්මය තුලින් වගේ අදහසකින් ගන්නවා. රූපේ තුල ආත්මය තියෙනවා කියලා ගන්න. එහෙම නැත්නම් ආත්මය තුල රූපේ තියෙනවා කියලා ගන්නවා. මේ විදිහට මේ රූපය විවිධ විදිහට මම ආයනය කරනවා. මම මගේ ආත්මය කියන තැනට මේ රූපය අපත් කර ගන්නවා. මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා භූතයන්ගේ සකස් වෙච්ච මේ රූපය මම ආයනය කරමින් එය වාසය කරනවා. මමත්වෙන් ගනිමින් මමත්වෙන් ග්‍රහණය කර ගනිමින් එයා වාසය කරනවා. ආත්මයක් හැටියට සලකමින්. මේ විදිහට ආත්මයක් හැටියට රූපය දිහා බලමින් වාසය කරන යම්කිසි පුද්ගලයෙක් අසෘතවත් පෘථග්ජනෙක් වෙත්නම් එයා හැම මොහොතකම එයා ප්‍රාර්ථනා කරන්නේ රූපේ ස්ථාවර පැවැත්මක්. නමුත් රූපේ වනාහි අස්ථාවරයි. රූපේ කියන්නේ අනිත්‍ය ලක්ෂණ නැති දෙයක්. රූපය කියන්නේ දුක් සහිත ලක්ෂණ නැති දෙයක්. රූපය කියන්නේ අනාත්ම ලක්ෂණ නැති දෙයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇති රූපය නිසිකල අනිත්‍යත්වයටපත් වෙනවා. අනිත්‍ය නිසා දුකටපත් වෙනවා. දුක නිසා අනාත්ම භාවය ප්‍රකට කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන්ගෙන් පිරි මේ රූපය කොපමණ මම ආයනය කරත් මමත්වයෙන් ගත්තත් එය කොයි ආකාරයකින් ආත්මයක් හැටියට දැක්කත් පින්වතුනි ඒ රූපේ වෙනස් වීම මේ ලෝකේ කිසි කෙනෙකුට නතර කරන්න බෑ. එතකොට අර රූපය ආත්මයක් හැටියට ගත්තා යම්කිසි පුද්ගලෙක් වෙත්නම් රූපේ වෙනස් වෙනකොට එයා දුකටපත් වෙනවා. රූපේ වෙනස් වෙලා යනකොට එයා පීඩාවටපත් වෙනවා. එයා රූපේ නිසා අසීමිත දුකක් දුම්නසක් භුක්ති විඳිනවා කියලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නලා දෙන ඔබට පැහැදිලි ඇති මේ කියන එක. මේ රූපය කියන එක ගත්තාම ඔබ ධර්මයේ ශ්‍රවණය කරලා තිබෙන නිසා ධර්ම පිළිබඳ පුළුල් වැටහීමක් ඔබට යම් යම් ආකාරයෙන් පවතින නිසා මම රූපය කියන්නේ මොකක්ද කියන එක මෙතන විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රූපය අපි වරදවා වටහාගෙන අනිත්‍ය රූපයක් අපි නිත්‍ය වශයෙන් ගැනීමත්.
දුක්ඛ රූපයක් අපි සැප වශයෙන් ගැනීමත් අනාත්ම රූපයක් අපි ආත්ම හැටියට ගැනීමත් යථාර්ථය නොගෙන යථාර්ථයක් නොවන දෙයක් අපි මනසින් ග්‍රහණය කරගැනීමේ ප්‍රතිඵලයක් හැටියට රූපේ වෙනස් වෙනකොට අපි ඒ රූපේ නිසා දුක් විඳින අපි හිතන්න අපි බැඳීමක් ගැන හිතමු. බැඳීමක් පිළිබඳව අපි හිතමු මොකක් හරි බැඳීමක් අපිට තියෙනවා කාට හරි. ඒ තියෙන අසීමිත බැඳීම නිසා අපි හිතනවා අපි මේ බැඳීම ඇති කරගෙන ඉන්න මේ රූප ස්වરૂපය ඒකාන්තෙම සදාකාලික. ඒක මගේ දෙයක්. මගේ ජීවිතයට ආබද්ධ වූ දෙයක් හැටියට අපි හිතනවා. අපි කොච්චර මේ දේවල් වෙනස් වෙනවා කියලා අපි දැනගෙන හිටියත් අපේ මනස ඒක පිළිගන්න සූදානම් නැහැ. හැම වෙලාවකම අහන, දකින, අපි විඳින, අපි ඇති කරගන්නා බැඳීම් තුළ මේ සජීවී බවක් ආරෝපණය කරගෙන තමයි අපි අත්‍යවශ්‍යම ජීවත් වෙන්නේ. ඒ සජීවී බවක් ආරෝපණය කරගෙන ආත්ම දෘෂ්ටියෙන් අරගෙන අපි මේ ලෝකයේ තුල බැඳීම් තුල ජීවත් වෙනකොට අපි නොදැනුවත්ව මේ බැඳීම වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙලා යනකොට වෙනස් වෙලා යන දෙයක් නොවෙනස්ව ගැනීමේ වැරද්ද නිසා ඒකෙන් පීඩාවටපත් වෙන්නේ අපි. ඊට සති ගණන් කන්නේ නැතුව ඉන්නවා, සති ගණන් බොන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ සියදිවි හානි කරගන්නවා. එක එක දේවල් කරගන්නවා ජීවිතේට අවඩ පිණිස. මේක තමයි ලෝකේ ස්වභාවය. මිනිස්සු මේ ලෝකයේ දෙවියෝ, බ්‍රහ්මයෝ, තිරිසංගත සත්ත්ව මේ සියල්ලම රූපේ මම අයින් කරගෙන වාසය කරන ආත්මයක් හැටියට ගනිමි. ඒ ආත්මයක් හැටියට ගත්තට ඒක ආත්මයක් හැටියට ඒ තුල ගන්න දෙයක් නොමැතිකම නිසා ඒ රූපේ වෙනස් වෙමින් පීඩාවටපත් වෙනවා. මේ වගේම අසෘත පෘථග්ජනයා මොකද කරන්නේ? වේදනාවත් ඒ විදිහට ගන්නවා. වේදනාවත් හතරාකාරයෙන් ආත්ම දෘෂ්ටියකට ගන්නවා. මේ වේදනාව මම කියලා ගන්නවා. ඒ වගේම වේදනාව සකස් වෙලා තියෙන්නේ ආත්මයක් තුලින් කියලා මේපත් වෙනට පස්සේ ආත්මය තුල වේදනාවක් තියෙන බවත් වේදනාව තුල ආත්මය තිබෙන බවත් මේ ආදි වශයෙන් විවිධ ආකාරයකට මේ විඳීම පිළිබඳව මම ආයනය සිද්ධ කරනවා. හැම ආකාරයකින්ම මමත්වයෙන් දැක දැක ආත්ම දෘෂ්ටියක් හැටියට අරගෙන වේදනාව තුළ ජීවත් වෙනවා. ඒතකොට එයාට මතක් වෙන්නේ මේ වේදනාව කියන එක අනිත්‍ය වූ දෙයක්, දුක්ඛ වූ දෙයක්, අනාත්ම වූ දෙයක් හැටියට එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එයා එය තමාගේ ජීවිතේම කොටසක් බවට පත් කරගෙන ඒ විඳීම් තුළ ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් මේ විඳීම් කියන දේවල් ඒ මොහොතේම ඇති වෙලා ඒ මොහොතේම නැති වෙලා යන දෙයක් කියන ඒ අවබෝධයක් නැති පුද්ගලයා ඒ විඳීම් වෙනස් වෙනකොට හැම මොහොතකම එයා දුකට පීඩාවට ඒ වගේම පශ්චාත්තාපයට ශෝක සොම්නස් දොම්නස් වලට එයා ඒකාන්තයෙන්පත් වෙනවා. ඊට සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා ওই විදිහට මෙයා සංඥාවටත් බැඳෙනවා. එයා සංඥාව තුළ සජීවී බවක් ආරෝපණය කර ගැනීම නිසා ආත්මයක් හැටියට මේ සංඥාව ගැනීම නිසා එයා සංඥාව වෙනස් වීම නිසා අප්‍රමාණ දුකකට පීඩාවකට පත් වෙනවා. ඒ වගේම තමයි එයා සංස්කාර තුලත් මේ දේ දකිනවා. සංඛාර තුලත් එයා මේ දේ දකින සංඛාරත් එයා දකින්නේ ආත්මයක් හැටියට. ඒ ආත්මයක් හැටියට සංඛාර දැකීම තුල එයාට අවසානයේ සිද්ධ වෙන දෙයක් ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන්ගෙන් සමෝපේත වූ මේ සංඛාර ස්වરૂපයන් වෙනස් වීම වලට භාජනය වෙනකොට එයා ගත්ත වැරදි මතය නිසා එයාගේ හිතට ලොකු පීඩාවක් ඇති වෙනවා. එතකොට ඒ සංඛාර නිසා එයා අප්‍රමාණ දුකකට පීඩාවකට පත් වෙනවා. විඥානයත් ඒ විදිහමයි. විඥානයත් ආත්මයක් හැටියට දැකලා විඥානය තුළ ආත්මයක් අත්දකින්නට උත්සාහ දරමින් විඥානය උපවත් වෙන්නේ ආත්මය තුළින් කියලා හිතලා මේ විඥානේ මම ආදි වශයෙන් අරගෙන ඒ තුළ බැහැගෙන ඉන්නවා. ඒතර යම්කිසි අවස්ථාවක මේ විඥානේ වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ? එයා මේ විඥානේ වෙනස් වීම නිසා අප්‍රමාණ දුකකට පීඩාවකට පත් වෙනවා. මොකද එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ විඥානේ වෙනස් වෙයි කියලා. විඥානේ වෙනස් වෙයි කියලා සමහර වෙලාවලට අපි ගන්න දැනීම් සම්භාරණ අපි හිතමු කෙනෙක් පිළිබඳ අපේ හිතේ ලොකු ආදරයක් ඇති වෙනවා. ඒ ඇති වෙන ආදරය, ගෞරවය අපි හිතනවා මේක අවදාවත් අපේ හිතෙන් වෙනස් වෙලා යන්නේ නැති වෙයි. මේක කවදාවත් අපේ හිතෙන් නැති වෙලා යන්නේ නැති වෙයි කියලා අපි ඒකට තැනක් දීලා අපි බැඳීමත් එක්ක බොහෝ කල් අපි සජීවීව ජීවත් වෙනවා. හැබැයි අපි දන්නේම නැතුව ඒ පුද්ගලයාගේ කිසිදු වෙනසක් නැතුව අපේ හිතින් ඒ අපි එදා ඇති කරගත්තා යම්කිසි ආදරයක්, සෙනෙහසක්, බැඳීමක්, ගෞරවයක් තිබෙනවා නම් ඒක අපි දන්නේම නැතුව අපි හිතෙන් කාලයක් යද්දි බැහැර වෙලා යනවා. මේ බැහැර වෙලා යන්නේ පින්වතුනි අපි විඥානීය තුළින් විශේෂයෙන් දැනගෙන තැම්පත් කරගන්නා වූ දේවල් තුළ සදාකාලික පැවැත්මක් අත්දකින්න පුළුවන්කමක් නැහැ. මොකද මේ හැම දෙයක්ම ඒ මොහොතට හට අරගෙන ඒ මොහොත තුළ පැවතලා ඒ මොහොත තුළම නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත වූ දෙයක්. ඔය ක්‍රියාවලිය එක දිගට සිද්ධ වෙනකොට අපි ඇති කරගන්නවා කිසිදු හැඟීමක කිසිදු ඉමෝෂන් එක කිසිදු ස්ථාවර භාවයක් ඇත්ත වශයෙන්ම පවතින්නේ නැහැ.
ඒක ඒ මොහොතට ඇති වෙලා ඒ මොහොතදී පැවතිලා නැති වෙලා යන දෙයක්. නමුත් අර කාලයක් පවතිනකොට අපිට හිතෙනවා මේක ඇත්තටම බොහෝ කාලයක් පවතින දෙයක්. මම දැක්ක අර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ටත් ඔය වගේ සංකල්ප ඇති වෙනවා කියලා. අවුරුදු ගාණක් මැරෙන්නේ නැතුව ඉන්නකොට එයාලා හිතනවා කියනවා මේ අනේ මම මැරෙන්නේ නෑ නේ. ඒ නිසා මම මේ ලෝකේ සදාකාලිකව ජීවත් වෙන කෙනෙක් වෙන්න ඇති. මම මේ ලෝකේ සදාකාලිකව ඉන්න කෙනෙක් වෙන්න ඇති. මම තමයි මහා බ්‍රහ්මයා. මම තමයි මේ ලෝකේ සියල්ලම කරන්නේ. මම තමයි සියලුම දේවල් වල කෙරුම හැටියට එයා තුළින් මෙයා සිතුවිල්ලක් ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ බොහෝ කල් යමක් එක දිගට පවතිද්දී නමුත් එයා දන්නේ නැහැ මේ එක දිගට පැවැත්ම තුළ අනිත්‍ය ස්වරූපයක් තියෙන බව. එයාට තේරෙන්නේ නැහැ. නමුත් උඩින් බලනකොට මීට කලිනුත් අපි කතා කරලා ඇති ඔබට ඒ උපමාව අර ඈත තියන් ගිනි පෙලෙල්ලක් කරකවනකොට ඔබට පේන්නේ ලොකු වලල්ලක්. ඒතර වලල්ලක් තමයි ඈත පේන්නේ කරකවනකොට. නමුත් ළඟට ගිහලා අපි ඇත්ත වශයෙන්ම මේ මේ පැහැදිලිව අපි දැක බලා ගත්තොත් අපිට දකින්න ලැබෙන්නේ ගිනි පෙලෙල්ලක් මිසක් රවුමක් නෙමෙයි වලල්ලක් නෙමෙයි. අන්න ඒ වගේ අර වේගවත්ව ගමන් කරන ක්‍රියාවලිය නිසා වේගවත්ව හට අරමින් පවතිමින් විනාශ වෙමින් ගමන් කරන ක්‍රියාවලිය නිසා අපිට පේන්නේ ඒකාත්මිකව පැවැත්මක්. එක විදියට මේ සියල්ලෙහි පැවැත්මක්. එතකොට අපි එක විදියට පැවැත්මක් කියලා අපි අල්ලගත්තට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඒ මොහොතේදී පවා හට අරන් පැවතිලා නැති වෙලා යන ස්වરૂපයක් තමයි මේ සියලුම රූප වේදනා සංඥා සංස්කාර විඥාන තුළ ඇත්තටම අත්දකින්නට ලැබෙන්නේ. නමුත් අර බ්‍රහ්මයාගේ ස්වરૂපය ඒක යට තේරෙන්නේ නැති නිසා බ්‍රහ්මයා මොකද කරන්නේ බොහෝ කල් අර එකම ස්වરૂපයෙන් එකම විදිහට ජීවත් වෙනවා වගේ පේනකොට එයා හිතනවා මම මේ ලෝකේ බොහෝ කල් ජීවත් වෙන කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ වැරදි දෘෂ්ටිය තුළ බැහැගෙන එයා හිතෙන් හිතකට සම්බන්ධ වෙන තවත් මේ මනුස්ස ලෝකේ භාවනා කරන අයට මේ පණිවිඩය වෙන මම තමයි මේ ලෝකෙ මැව්වේ. මම තමයි මේ ලෝකේ සදාකාලික කෙනා. ඒ නිසා මේ පණිවිඩය ලෝකෙට ලබා දෙන්න කියලා එක එක පණිවිඩ වෙනවා. එතකොට ඒවා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන ආධ්‍යාත්මික ශක්තියක් තියෙන මිනිස්සු ඒවා දේව වාක්‍ය හැටියට සමාජගත කරනවා. ඊට පස්සේ සමාජය තුළ ගොඩනගෙනවා මතයක් මේ ලෝකෙ මවපු එකක් මිසක් මේ ලෝකයේ තුල හේතුඵල ධමයක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා. මොකද එයා කියන මම මේක දැක්කා, මට මේක කිව්වා. මම මේක දෙවියන්ගෙන්මයි අහගත්තේ. ඒ නිසා තමයි මම මේ දේ බය නැතුව කියන්නේ කියලා එයා සමාජය තුළ මතයක් ගොඩනගනවා. ඒ මත ගොඩනැගීමේ ප්‍රතිඵලයක් තමයි අපි මේ ලෝකේ පුරාම දේවවාදී ආගම් අපි දකින්නේ. ඒක වෙනම කතාවක්. නමුත් මම කියන්න උත්සාහ දරුවේ ඕනම දෙයක් කාලයක් එකම විදිහට දකිනකොට ඒක එකම විදිහට නොපැවැත්තුණාට බාහිරින් බලනකොට එකම විදිහට පේනකොට අපේ සිතේ සංකල්පයක් පහළ වෙනවා මේක සදාකාලිකයි කියලා. මේක නිට්ටයෝ දෙයක්, මේක සැප සහිත දෙයක්, මේක ආත්මීය දෙයක් කියලා අපිට හිතෙන නමුත් ඇත්ත වශයෙන්ම බලපුවාම ඒ කිසිදු දෙයක ආත්මීය දෙයක්, සදාකාලික පවතින දෙයක්, සැප සහිත දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මොහොත තුල පවා වෙනස් වෙන ස්වરૂපයක් තමයි මේ දේවල් තුල දකින්න ලැබෙන්නේ. නමුත් මේක නොදන්නාකම නිසා ප්‍රසෘත පෘතජ්ජනය මේ කාරණා නොදන්නාකම නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම මම ආයනය කරන මමත්වෙන් ගන්නවා. මේ මමත්වයේ ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට ඒවා වෙනස් වෙද්දී අප්‍රමාණ දුකකට පත් වෙන මේ සමස්ත ලෝකයේ මිනිස්සු කොරෝනා වෛරසය ආරම්භ වෙනකොට දැන් මෙච්චර ගාණක් නැහැ වගේ මිනිස්සුන්ට ඒක නිකන් සාමාන්‍ය උණ කැස්ස වගේ වෙලා තියෙන බවක් පේනවා. එච්චරම බය බිරන්ත බවක් මිනිස්සු ගණන් දැන් පේන්නේ. නමුත් ආරම්භක සමයේ මේක බෝ වෙන ප්‍රවණතාවය දකිනකොට මිනිස්සු මැරෙන ප්‍රවණතාවය දකිනකොට මිනිස්සු හරියට බය වුණා. පීඩාවටපත් වුණා. දැන් හුරු වෙලා. දැන් බලන්න මෙතනමත් මේ මම මේ කියන කතාව තියෙනවා දැන්. දැන් නිකන් ඒක නෝමල් දෙයක් බවට පත් වෙලා තියෙනවා. අර දැකලා දැන් ඒක නිකන් හුරුයි වගේ. නමුත් ආරම්භයේදී අපි බයටපත් වුණා. ඒ තමයි යථාර්ථය පැහැදිලිව පේනකොට හිත බය වෙලා අපි නොපැතූ දෙයක් ඇති වෙච්ච නිසා අපි නොසිතූ දෙයක් ආපු නිසා අපි බයටපත් වෙනවා. නමුත් ඒ නොසිතූ දේ නැවත නැවත දැකලා මනසට හුරු වෙද්දී ඒක නැවත අපිට සාමාන්‍ය දෙයක් නෝමල් දෙයක් බවට පත් වෙලා ආයෙ අර යථාර්ථය යට ගන්නවා. ඕක තමයි අපිට සංසාරේ පුරාටම සිද්ධ වෙන්නේ. යථාර්ථය පෙන්නනවා, යථාර්ථය තේරෙන්න ගන්නවා, යථාර්ථය ඉදිරියේ බය වෙනවා, විරාන්ත වෙනවා, මිදෙන්න ඕනි කියලා හිතනවා, පලා යන්න හොයනවා, බෙහෙත් හොයනවා, නමුත් හොයාගන්න බැරි වෙනවා. කාලයක් ඒකත් එක්ක අහනකොට, දකිනකොට, සියල්ලම වෙනකොට මනස හුරු වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ වෙන්නේ අපි නැවතත් අර ආයෙත් අර මුලාවටම වැටෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේක අවබෝධ කළ යුතු දෙයක්. මේ ලෝකයේ තුල මේ රෝගය කියන එක කවදාවත් වෙනස් කරන්න බැරි දෙයක්. ඒක ලෝක ස්වභාවයක්. මේ ලෝකේ ගන්න පුළුවන් ඉහළම සල්ලි මේ එකතු කරලා තමා ගාව තියාගත්තා. ලබන්න පුළුවන් ඉහළම ශක්තිය තමා ජීවිතය තුළ දියුණු කරා. මොන ආකාරයෙන් ජීවත් වුණත් ලෙඩවීම ඉදිරියේ සියලු වරගයා දන ගහනවා.
ලෙඩවීම ඉදිරියේ දන ගහනවා. එවැනි අසරණ ජීවිතයක් අපි ලබලා තියද්දී මේ ජීවිතය තුළ අපි සත්‍යයක් කියලා දෙයක් සොයාගත යුතුයි කියන එක අපේ මනසට අපි කාවද්දන්න ඕනේ. නමුත් ඒ කාවද්දීම අපි කරන්නේ නැතුව මොකද කරන්නේ? ඒක සාමාන්‍ය දෙයක් හැටියට අපි ගණනය කරලා. ඊට පස්සේ ඔය ජීවත් වෙන ප්‍රශ්නයක් නෑ ඉතින්. කාලා බීලා ජීවත් වෙලා මැරලා යන්න හිතාගෙන ඉන්නවා නම් මිනිස්සුන්ට ඒ වගේ චින්තනයක් ඇති කරගත්තට කමක් නෑ. මොකද මනස රිලැක්ස් කරගන්න. නමුත් පින්වතුනි ප්‍රශ්නේ තියෙන්නේ අපි ওই විදිහට ඒ මොහොතට ඒ දේවල් පිළිබඳව අපි සාමාන්‍ය විදිහට හිතලා අපි ගණන් ගන්න නැතුව අතහැරපු එකේ විපාකයක් හැටියට අපි අදටත් සංසාරේ පුරාම දුක් විඳිනවා කියන එක අමතක කරන්න එපා. මොකද අපිට මේ සංසාරය තුළ අනන්තවත් බුදුරජාණන් වහන්සේලා හම්බෙලා ඇති. ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලා හම්බෙලා ඇති. අපි ඒ දහම අහන්න ඇති. උන්වහන්සේලාත් මේ ලෝකෙට මේ ජරාවටපත් වෙන බව, ලෙඩ වෙන බව, මරණයටපත් වෙන බව පෙන්නලා මේ තුල අපි සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ කියලා මඟ පෙන්වද්දිත් අපි එදත් ওই විදිහට සරලව ගැනීම පදනම් කරගෙන අපි මේ සංසාරයට වැටෙන්නේ නැති. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ හරි ගැඹුරු දෙයක්. හේතුඵල ධම කියලා කියන්නේ හරි ගැඹුරු දෙයක්. එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් බැඳිච්ච දෙයක්. ඒ අන්‍යෝන්‍ය වශයෙන් බැඳුනා වූ ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් නිසා අපි මේ සංසාරයට වැටලා අප්‍රමාණ දුකක් පීඩාවක් වින්දනය කරනවා. මේ පිළිබඳව ආනන්ද හාමුදුරුවෝ ගිහිලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මට මේ පටිච්චසමුප්පාදය කියන එක හරි සිම්පල්. මේක මට හරි පහසුයි. කිසි ගැටලුවක් නැහැ මට මේක ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කියන්න එපා ආනන්ද. මොකද සංසාරයක් පුරාවට මේක තේරුම් ගත්තේ නැති නිසා තමයි අපි මේ සංසාරේ පුරාවටම යන්නේ. ඉතින් අපි මම මේ කියන්න හැදුවේ ආනන්ද හඳුර පටිච්චසමුප්පාදේ සරලව ගත්තා වගේම සමහර මේ පෘථජන මිනිස්සු මේ ධහමේ තියෙන වචනයක් දෙකක් දැනගෙන මේ ධහම සරල දෙයක් හැටියට දකින්න හදන. නමුත් සරල දෙයක් මේ තුල තිබ්බට ඒ සරල බව මිනිස්සුගේ මනසට ගෝචර වෙන්නේ නැත්නම් මිනිස්සුගේ මනස ඊට වඩා කෙලෙස් වලින් බර වෙලා තියෙන නිසා මිනිස්සුන්ගේ හිතේ කෙලෙස් බර තියෙන තාක්කල් මේ දහමේ තියෙන සරල බව අපිට දැනෙන්නේම ගැඹුරක් හැටියට. නමුත් ගැඹුරක් නැහැ කියලා මේ දහම සරලයි කියලා අපිට කාටවත් කාවද්දන්න බෑ. මොකද අපි දහම කොච්චර සරලයි කියලා කිව්වත් මිනිස්සුන්ට ඒක ගැඹුරක්. නිසා මේක තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අනන්තවත් සංසාරය තුල භවෙන් භවයට අපි පීඩා විඳ විඳ දුක් විඳ විඳ මේ සංසාරය තුල ආවා. අදත් අපි කරන්නේ සත්‍ය මතුවෙනකොට බය වෙනවා. අද කරන්නේත් ඒකනේ. සත්‍ය මතුවෙනකොට බය වෙනවා. අපි ලෙඩ වෙනකොට බය වෙනවා. එහෙම් මෙහෙම් වැටෙනකොට බය වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට ජීවිතේම එපා වෙලා සත්‍ය සොයන්න ඕනේ කියලා සිතුවිල්ලක් නේ. දැන් මොන හරි දෙයක් එපා වුණාම අපි කියනවා නේ මේ ඔක්කොම දමලා ගහලා මට යන්න හිතෙනවා නිවන් දකින්න. මට පැවිදි වෙන්න හිතෙනවා මට සියල්ල අත්හරින්න හිතෙනවා සිතුවිලි එනවා. ඒ අර මනසේ ඒ මොහොතට ඇති කරගන්නා වූ අපි කියන්නේ මොනවද ඒකට කියන්නේ? තෘප්තියක්. මනස පොඩ්ඩක් අර අපි පොඩ්ඩක් මේ ටික පුම්බලා තියන්න අපි ගන්න පොඩි අර මේ විනෝදාත්මක වචන ටිකක් විතරයි. මම කැලේට යනවා නිවන් දකින්න ඕනේ මේ වගේ නිදහස් වෙන්න තියෙනවා හොඳයි. නමුත් අපි නිදහස් වෙමුද දැන්වත් කියලා අපි හදිසියවත් අනිත් පැත්තට ප්‍රතිපෙරලා අපි ප්‍රශ්නයක් ඇහුවොත් මනස එතෙන්ට ගොනු වෙන්නේ තමාට තමාම කරගන්න ආත්ම වංචාවක් ඒ කරන්නේ. නිදහස් වෙන්න ඕනේ කියලා පෙන්න නිදහස් වෙන්නේ නැති තැනට හිත හදා ගන්නවා. අර යම් කිසි තැනක හැප්පුණාම හැප්පිච්ච ගමන් ඒ කතා කියලා ආයෙත් අපි පරණ පුරුද්ද වලටම එන. ඒක තමයි මෝහය කියලා කියන්නේ. ඒක තමයි මෝහය කියලා කියන්නේ. රාගය, ද්වේෂය වගේ නෙමෙයි මෝහය. මෝහය සිත තුළ ඇති වුනහම ඒ මෝහාත්මක භාවය හඳුනා ගන්න හරි අමාරුයි. සත්‍ය පෙනිපෙනී සත්‍ය ඔබනවා යටට. යථාර්ථය පෙනිපෙනී යථාර්ථයට පිටිපස්ස හරවනවා. මෝහය හරි බලවත් රාග ද්වේෂ වලට වඩා. මෝහය කියන එක බලවත් ජීවිතයක් තුළ රාග දේශ මෝහ රාග ද්වේෂ මේ පුළුවන් තරම් සෙල්ලම් කරනවා. මොකද රාග ද්වේෂ වලට කරන්න දෙයක් නැහැ. මොකද රාග ද්වේෂ හොඳට එයාලගේ ගේම් එක ප්ලේ කරනවා කිසි ප්‍රශ්නයක් නැතුව. මොකද මෝහයෙන් ඇත්ත වටහා ගන්න එක වහලා තියෙන්නේ. දැන් සමහර මිනිස්සුන්ට අපි දහමක් කියනකොට අපි කියනවා රාගය දුරු කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේගේ දහම තුළ අපිට උගන්වනවා මේ රාගය දුරු කරන්න පුළුවන්. මේ කාම ආසාවල් දුරු කරන්න පුළුවන්. ඇත්තටම දහම්මග වඩනකොට අපිට තේරෙනවා මේ කාම ආසාවල් කියන එක අපිට දුරු කරන්න පුළුවන්. බැරි නෑ. නමුත් ඔක සාමාන්‍ය පෘථග්ජනයෙකුට ගිහිල්ලා කියපුවම ඒ මනුස්සයාට ඒක තේරෙන්නේ නෑ. ඒ මනුස්සයා විහිළු කරන්න ගන්නවා. ඒක කරන්නේ කොහමද? ඕක කරන්න බෑනේ කියලා මිනිස්සු විහිළු කරන්න ගන්නවා. ඊට පස්සේ ඒක උජාරුවෙන් අල්ලගෙන මිනිස්සු යම් දේවල් කියන්න පටන් ගන්නවා. ඔය කිව්වට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය කරන අමූලික බොරුවක්. ඕක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිතයට ආබාධ වෙලා තියෙන දෙයක්. රාගය කියන්නේ. ඒ රාගය දුරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මහාන වුණත් ඔය රාගය ඒක එහෙම්මම තමයි. පැවිදි වුණා කියලා මේ ඒකේ වෙනසක් වෙන්නේ නැහැ.
ආදී වශයෙන් විවිධ කතා කියලා සංඝයාත් ගිහියන්ගේ ගානට දාලා සංඝයා වහන්සේලාටත් අගෞරව කරන මහා විප්ලවවාදී සමාජයක් අද බෞද්ධ සමාජය තුළ ගොඩනැගෙන බව නොරහසක්. ඒක කිසි රහසක් නැහැ අපිට පේනවනේ මේ විප්ලවවාදී අදහස් තියෙන මිනිස්සු සංඝ රත්නය සාමාන්‍ය ගිහියාගේ මනස හා සම්බන්ධ කර කර ගිහියෙක් වගේමයි සිවුරක් පොරව ගත්තට කිසි වෙනසක් නැහැ කියලා අභූත චෝදනා කර කර මහා සංඝයා පහළට දාලා කතා කරන තරම් මිනිස්සුගේ මනස තුච්ච වෙන්නේ රාගේ ප්‍රහාණය කරන්න පුළුවන් කියලාවත් හිතට දැනෙන්නේ නැතේ මෝහයේ තියෙන බලවත්කම නිසා. ඒ තමයි කාලයක් තිස්සේ මේක දැකලා දැකලා ඇත්ත මතුවෙද්දිත් ඒ ඇත්තට පිටුපාලා පාලා අදටත් අපි කරන්නේ ඇත්ත පෙනිපෙනී ඇත්තට පිටුපාමින් ලෝකයේ තුල ජීවත් වෙන්න උත්සාහ කරන එක. අදත් අපි ඇත්තට පිටුපෑවොත් ඔබට හෙටත් වෙන්නේ පිටුපාන්න. හෙට විතරක් නෙමෙයි ඔබට ඊළඟ අවුරුද්දෙත් වෙන්නේ පිටුපාන්න. ඒ විතරක් නෙමෙයි ඔබට බුදුරජාණන් වහන්සේ නමක් හම්බුණොත් ඇත්තට පිටුපාන්න වෙනවාමයි. බුද්ධ ශාසනය තුල පැවිදි වුණත් ඇත්තට පිටුපාලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිනක් නිසා දැකගත්තත් ඒ බුද්ධ වචනය තුළ මේක ප්‍රකට කරන අර්ථය ඔබට අල්ලගන්න ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්නේ නැහැ. මම කියන ඔබට මම කියන එක පැහැදිලි වෙන්නට ඇති. ආශ්‍රතවත් පෘථග්ජනයා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ වරදවා වටහාගෙන ඒ තුල මමත්වයක් ගොඩනගාගෙන ආත්මයක් ගොඩනගාගෙන ආත්මය තුල සදාකාලික බවක් ආරෝපණය කරගෙන ජීවත් වෙනවා. නමුත් ඒ දේවල් වහා වෙනස් වෙන සුළුයි. මේ රූපය වේදනා සංඥාව සංඛාර විඥාන කියන මේ එකක්වත් මේ ජීවි පැවැත්මට උපකාර වෙන මේ ස්කන්ධ පංචකයෙන් එකක්වත් පිටුතුනි සදාකාලිකව තිය අඩුම තරමේ මේ ගත වෙන තප්පරයක්වත් ස්ථාවර දෙයක් නෙමෙයි වහා වෙනස් වෙන සුළුයි. එවැනි ගත වෙන ඇහි පිල්ලම් ගන්න මොහොතක ලක්ෂ වාරයක් මේවා වෙනස් වෙලා යන දේවල්. එවැනි වෙනස් වීම වලට භාජනය වෙන මෙවැනි ස්වરૂපයක් ඇති පංච උපාදාන ස්කන්ධයක් තුළ මමත්වයක් ඇති කරගෙන ලෝකයා ඒ දේවල් වෙනස් වෙන ගානේ අඬනවා ඔළුව හප්ප ගන්න පපුවයත් ගහ ගන්න වෙනවා ආයෙත් අර පහම ආයෙත් අල්ලගන්න. ඒ නිසා තමයි අරිය පරිශම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ මිනිස්සු දුක හැදෙන දේ තුලින්මයි දුකින් මිදීමක් හොයන්නේ කිව්වා. පානික හරි අපූර්ව කතාවක්. දුක හැදෙන දේ තුලින්ම තමයි දුකින් මිදීමක් හොයන්නේ කිව්වා. ඒක නිසා අනාර්ය පරීක්ෂණයක්. මොනවද මේ දුක හැදෙන දේවල් තුලින්ම දුකින් මිදීමක් හොයන්නේ? යාන වාහන වතු පිරීඩ කඩම් දරුවෝ මුණුබුරු දුක ඇති වෙන දේවල් තුලින්මයි මිනිස්සු දුකින් මිදීමක් හොයන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් මම හිතුවා මේක වෙන්නේ නැති දෙයක්. මොකද මෙච්චර කල් මේ මිනිස්සු කරලා තියෙනෙත් ඒක දුක නැති කරනවා කියලා මිනිස්සු හොයලා තියෙන්නේ මේවා තුලින්මයි මේ දුකින් එතර වීම. නමුත් මම මේවා තුලින් තොරව වෙන දෙයකින් මේ දුක නැති කරන්න ආධ්‍යාත්මීය සැනසීමෙන් මා දුක නැති කරන්න ඕනේ කියලා තමයි කිං කුසල ගවේෂී කියලා මේ කුසලයේ කියන්නේ මොකක්ද කියලා ගවේෂණය කරන්න පටන් ගත්තේ. හැබැයි කිං කුසල ගවේෂී කියලා කුසල ගවේෂණය ආරම්භ කරේ දරුවන්ගේ මුණුබුරන්ගෙන් ඔය ආනවා ඉඩකඩම් වතු පිටි ඉඩකඩම් නඩු හබවලින් නෙමෙයි බුදුරජාණන් බෝසතාණන් වහන්සේ ආරම්භ කරේ තමාගේ ආධ්‍යාත්මීය පැත්තට සිත යොදවලා සිත කොහොමද මම පිරිසුදු කරගන්නේ සිත මට කොච්චර දුරක් පරිවර්තනය කරගන්න පුළුවන්ද වර්ධනය කරගන්න පුළුවන් සිත පැත්තට අවධානය යොමු කරා දැන් ඔබට පැහැදිලි ඇති මේ කාරණාවන් පිළිබඳව ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව මේ දේවල් තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවධිය තුල මේ අනාර්ය පරීක්ෂණයක් කියලා මේ දේවල් හැඳින්වුවේ අදට උනත් අපි විමුක්තියක් සැනසීමක් නිවීමක් හොයන්නේ දුක හට ගන්නා දේ තුලින්මයි මෙතෙක් කල් අපි ඒ කරපු වැරද්ද නිසා අපි මේ සංසාරය තුල යනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ දේවල් වරදවා වටහා ගැනීම නිසා ඒවා තුල වරදවා ඇති කරගත්තා වූ මම ආයනයක් නිසා ඒ තුල ගොඩනගා ගත්තා වූ මේ විකෘති සංඥාවන් නිසා අපි මේ සංසාරය පුරාවට භවින් භවයට අපි ගමන් කරමින් වාසය කරමින් පවත්වාගෙන යනවා. අදටත් ඒ ඇත්ත පේනකොට ඇත්ත පෙනි ඒ ඇත්තට පිටුපානවා. අඩුම තරමේ පින්වතුනි බුදුරජාන් වහන්සේට හිත පහදවා ගන්නවත් අපේ මිනිස්සුන්ට වාසනාවක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ දහමට හිත පහදවා ගන්නවත් මිනිස්සුන්ට වාසනාවක් නෑ. මහා සංඝයාට හිත පහදවා ගන්නවත් මිනිස්සුන්ට වාසනාවක් නෑ. ඇත්තටම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට ගරහා කරන්නේ හරීම අසික්කිත විදියට. හරීම කැත විදියට ස්වාමීන් වහන්සේලාට ගරහා කරන මේ සමාජයක මේ මිනිස්සු කරගන්න ලොකු පවක්. හේතුව තමයි සීල් ගුණවත් භික්ෂුන් වහන්සේලාගේ සීලේ බලය පිළිබඳ නොදැන සීලවන්ත භික්ෂුන් වහන්සේලාගේ සීලේ වටිනාකම් පිළිබඳ නොදැන ආධ්‍යාත්මීය සංවරයක් කරා ගමන් කරන උතුමන්ගේ ආධ්‍යාත්මය පිළිබඳ නොදැන
සියලුම එක්කෙනෙක් දෙන්නෙක් කරන පුංචි පුංචි වැරදි අරගෙන මහා සංඝයාට අගෞරව කිරීම නිසා පින්වත්නි ඔබට ගුණධර්ම වඩන්න තියෙන අවස්ථාවක් නැති කරගන්න. මොකද ඔය බණින්න බැනිල්ල හදිසියවත් කට වැරදිලා හරි සීල් ගුණධම් තියෙන භික්ෂුවකට ඔය එක කියලා අපි බැන වැදුනොත් අපිට ගුණධර්ම වල තියෙන පිහිටන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒක පැහැදිලිවම දෙයක්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔබ අහලා ඇති හදිසියවත් ආනන්තරීය පාප කර්මයක් අපි අතින් සිද්ධ වුණොත් එහෙම දහම ඇහෙද්දි දහම මග හැරෙනවා. අජාසත් රජුගේ තාත්තා මැරුවා. ඒ මරපේකේ විපාකයක් හැටියට සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව. සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අවසානයේදී මේ සෝවාන් මාර්ග ඵලයට පත් වෙන්න පුළුවන්කම තිබ්බ රජුරවන්ට සෝවාන් මාර්ග ඵලයට පත් වෙන්න බැරුව යනවා. එතුමා පියා ඝාතනය කරපු නිසා එතුමාට ධර්මය අවබෝධ කරගන්න තිබ්බ අවස්ථාව අහිමි වෙලා යනවා. සමහර කර්ම ශක්තියින් තියෙන ඒ කර්ම ශක්තියින් බලපානකොට සමහර අපිට අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ වගේ අර සිල් ගුණධම් තියෙන ගුණධර්ම පුරන නිවන් මාර්ග අනුගමනය කරන ඉතාමත් මේ දහමට දීපුද වාසය කරන වටිනා භික්ෂුන් වහන්සේ නමකට මේ කරන අපවාදයක් මේ කරන චෝදනාවක් සිද්ධ කරලා මිනිස්සු ගරහ කරලා මහා පාපයක් රැස් කරගත්තොත් සමහරවිට ඒක අපේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන්න පුළුවන් මේ වගේ පූජනීය උතුමන්ට ගරහා කිරීම නිසා ඒක විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණාවක් වර්තමාන සමාජය තුළ Facebook වගේ සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරනවා නම් තමාගේ වචනේ තමා කටයුතු කරන ආකාරය ඉතාමත් පරිස්සම් වෙන්නට වෙනවා. එහෙම නැත්නම් අපි නොදැනුවත්වම අනවශ්‍ය අකුසල් ඒ තුලින් අපේ ජීවිතයට කැඳ ගන්නවා. වෙනදා ඔව විහාරස්ථාන වලට ගිහිල්ලා කරගන්න තිබ්බ අකුසල්. නමුත් දැන් අපිට ගෙදර ඉඳන් මේ අකුසල් මේ අතේ ෆෝන් එක තියාගෙන අපිට ඒ අකුසල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ වගේ ධර්ම දේශනා ගෙදර ඉඳන් අහනවා වගේම අද මිනිස්සුන්ට ගෙදර ඉඳන් හොඳ අකුසල් ටිකක් රැස් කරගන්න පුළුවන් ප්‍රවණතාවයක් අපි දකිනවා. ඒ නිසා හොඳම දේ තමයි මේ වගේ අවස්ථාවල මේ හැම දෙයක්ම අපි මේ අහිමි කරගන්න පින්වතුනි මේ ඇත්තටම පංච උපාදානස්කන්ධය මමත්වෙන් අරගෙන ඒ තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන් තේරුම් නොගෙන මම ආයනය කර කර වාසය කිරීමේ ප්‍රතිඵලය සංසාරයක් පුරාවට අපි කරේ ඒකයි බුදුරජාන් වහන්සේ දැක්කත් බුද්ධ වචනේ අපිට අවබෝධ කරගන්න අවස්ථාවක් නැති වෙලා යාවි. ඔබ මේ යථාර්ථය අදාදම තේරුම් ගන්නට උත්සාහ කළොත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්ලා දෙනවා අසෘතා ප්‍රත්‍යඥයන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වරදවා ගන්නවා. ඒවා වරදවා අරගෙන ඒ තුල වැරදි සංඥාවක් වැරදි සංකල්පයක් පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ එයා ඒව වෙනස් වීම මත අප්‍රමාණ දුකකට පීඩාවකට පත් වෙනවා. ඒ වගේම තමයි පින්තුනි ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්ලා දෙනවා මේ ලෝකේ ශ්‍රුතවතාරි ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ශ්‍රුතවතාරි ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලා දකිනවා ආර්ය ධර්මයේ දක්ෂයි. ඒ වගේම ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂයෝ දකිනවා සත්පුරුෂ ධර්මයේ දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. අන්න එයා මේ රූපය මමත්වෙන් ගන්න. ඒක ආත්මයක් හැටියට එයා රූපය සලකන. රූපේ යථාර්ථය මෙනෙහි කරන. රූපය හටගත්තේ මොනවද? මේ සතර මහා ධාතුන්ගේ ඒ සතර මහා ධාතුන්ගේ ස්වરૂපය ඉතාමත් හොඳින් එකින් එක ගලප බල එකින් එක ගලප බල රූපේ විනිවිද දකිනවා. ඒ වගේම මෙයා වේදනාවත් විනිවිද දකිනවා. මේ සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාවන් ස්පර්ශ නිසා හටගන්න ආකාරයත් ඒ ස්පර්ශයේ නැති වෙලා යනකොට නැති වෙලා යන ආකාරයත් හොඳට නුවණින් බලනවා. ඊළඟට එයා සංඥා දිහත් ඒ විදිහට බලන ස්පර්ශයෙන් හටගත් ආකාරය සංස්කාර දිහත් බලන ස්පර්ශයෙන් හටගත් ආකාරය විඥානීය දිහත් බලනවා නාම රූපයන්ගෙන් මේ විඥානේ හටගත් ආකාරය හොඳට අධ්‍යයනය කරන යෝ පිළිබඳ හොඳට යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. යෙදී රූපේ පිළිබඳව තියෙන ඒ වැරදි වැටහීම් මනසින් ක්‍රමානුකූලව බැහැර කරනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ කෙරෙහිම පවතින වැරදි වැටහීම් ක්‍රමානුකූලව නැති කරලා දානවා. පින්වතුනි, ඒ විදිහට නැති කරලා දැමීමේ ප්‍රතිඵලයක් හැටියට යාට වැරදි සංඥාවක් උපදින්නේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකිනවා. දුක් දේ දුක් හැටියට දකිනවා අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයන් ඒ විදිහට එයා පංච උපාදාන ස්කන්ධය තුළ මතු කරගෙන එයා පංච උපාදාන ස්කන්ධයට නොඇලී පවත්නා වූ සිත නිසා එයාට පුළුවන්කම ලැබෙනවා රූපේ කොච්චර වෙනස් වුණත් වේදනාව කොච්චර වෙනස් වුණත් සංඥාව කොච්චර වෙනස් වුණත් සංස්කාර කොච්චර වෙනස් වුණත් විඥානය කොච්චර වෙනස් වුණත් ඒ වෙනස් වෙන ලෝකයේ තුල නොවෙනස් වූ මනසක් පවත්වන්නට යාට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ කාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේ නකුල පිටු සිටුතුමේ ගෘහපතිතුමාට ඉතාම පැහැදිලිව විස්තර කරලා දෙනවා. මේකෙන් පින්නතුන
අපිට ඉතාමත් පැහැදිලි වෙන දේ තමයි යථාර්ථය තේරුම් ගැනීමෙන්මයි අපිට කය ලෙඩ වෙද්දී සිත ලෙඩ කරගන්නේ නැතුව වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කොපමණ අපි උත්සාහ කරත් මම නම් මගේ හිත වටගන්නේ නැහැ. මම නම් මගේ හිත ශක්තිමත්ව තියාගෙන මම පින් කරපු පින් ගැන හිත හිතා ඉන්නවා කියලා කොච්චර අපි හිතුවත් පින්තුනි යථාර්ථය නොදකින්නා වූ සිතක් හරි දුර්වලයි. පහ වෙනස් වෙන සුළුයි. අපි හිතන්නේ මෙහෙමයි. රූපේ ස්වરૂපය ඇත්ත ඇති සැටින් විමසන්නෙත් නැහැ. වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ පහ පිළිබඳව ඇත්ත ඇති සැටින් විමසන්නේ නැති පුද්ගලෙක් එයාගේ එයා දන්නෙත් නෑ මේ පහ මොනවද කියලා ඒ වගේ යථාර්ථය දන්නෙත් නෑ. එයා හිතේ ඇති වුණ එයාගේ කායික වශයෙන් ඇති වුණ පීඩාවක් නිසා එයා කරපු යම්කිසි පින්කමක් පිළිබඳ හිත සතුටු වෙවි ඉන්නවා. ඒ තුළින් එයා ඇත්තටම යම්කිසි ආකාරයක කායික වශයෙන් මානසික වශයෙන් ප්‍රසාදයක් ලබලා ඒ ප්‍රසාදය තුළින් එයාගේ යම් දුක් පීඩා දුරු වෙන්න පුළුවන්. නමුත් ආයෙ ඇති වුණොත් ආයෙත් එයාට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒක ඉතාමත් බලවත් නෑ. මොකද හැම මොහොතකම ඒක වෙනස් වෙන්න පුළුවන් මානසිකත්වයක්. හැබැයි යථාර්ථය දැක්ක කෙනා බොහෝම ගැඹුරුව තමාගේ රෝගය විමර්ශනය කරනවා. බොහෝම ගැඹුරුව තමා ඉන්න තත්ත්වය විමර්ශනය කරනවා. බොහෝම ගැඹුරුව තමාගේ මනස පිළිබඳව හොඳ විමර්ශනයක යෙදෙනවා. කය නිසා සිත ලෙඩ වෙනවද කියලා හොඳට බලනවා. කායික වශයෙන් ඇතිවන රෝගාබාධ නිසා හෝ කායික වශයෙන් ඇතිවන දුබලතාවයන් නිසා මානසික වශයෙන් යම් දුබලතාවයන් ඇති වෙන්නට ඉඩ පවතිනවාද කියලා එයාලා හොයලා බලනවා. ඉතින් පින්වතුනි මේ විදිහට හොඳ ආධ්‍යාත්මික ගවේෂණයකින් වාසය කරන පුද්ගලයා රූප වේදනා සංඥා සංඛාර කොපමණ වෙනස් වෙලා ගියත් එයාගේ ඒ දේවල් නිසා එයාගේ සිත ලෙඩ කරගන්න නැතුව ආධ්‍යාත්මික ශක්තිය තුළ වාසය කරන ඔත්පල වෙලා ඇඳට වැටුණොත් යථාර්ථය දකින නුවණක් තිබෙන නිසා එයාට බාහිර ප්‍රශ්නත් නැහැ අභ්‍යන්තර ප්‍රශ්නත් නැහැ. බාහිර ප්‍රශ්නත් නැහැ අභ්‍යන්තර ප්‍රශ්නත් නැහැ කියලා කියන්නේ පින්වතුනි සමහර උදවිය කයෙන් ලෙඩ වුණාම එයා මනසින් එක්ක තමාට වෛර කරනවා. එහෙම නැත්නම් ලෝකෙට වෛර කරනවා. නමුත් යථාර්ථය දැක්ක කෙනාට තමාට වෛර කරන්න කියලා තමා පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. අනුන්ට වෛර කරන්න කියලා අනුන් පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. ඉතින් හැම දිනාටම මේකේ උතුම් ධර්ම කාරණා සුවසේ අවබෝධ වේවා.